නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් සිල්වියා මෑණියන්, පී.ඒ. ගාත් මහතා, ඩොමිනික් ප්‍රනාන්දු පුතුණුවන් යන මේ පින්වතුන්ලා විසින් මෙම පසේබුදු පෙළහර උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමේ පින රැස් කරන පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ පින්වත් පී.ඒ. ගාත් මහතාටත් ඩොමිනික් ප්‍රනාන්දු පුතුණුවන්ටත් මේ ධර්ම දානමේ පිනේ අනුහසින් නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියන අදහසිනුයි අද මේ දේශනාවේ දායකත්වයන් එකතු කරන්න. පින්වතුනි, පසේබුදු පෙළහර මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් අපි තම තමන් වහන්සේලා තනි තනිවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තනිවම අවබෝධ කිරීම නිසාම පච්චේක බුද්ධ නමින් හඳුන්වන ඒ උතුම් මුනිවරු ගැන අපි ඉගෙන ගන්නවා. මේ සඳහා අපි යොදාගන්නේ මේ පසේබුදුවරුන්ගේ අසිරිය, මේ පසේබුදුවරුන්ගේ පෙළහර ගැන අහන්න අපි මේ ගාථාවෙන් ගාථාව ඉගෙන ගන්නේ කග්ගවිසාන කියන උතුම් සූත්‍ර දේශනාව. මේ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි වදාළේ. මේ දේශනාව සුත්ත නිපාතයේ අන්තර්ගතයි. දේශනාව ගාථා වශයෙන් තමයි සුත්ත නිපාතයේ තිබෙන්නේ. හැබැයි සුත්ත නිපාත අටුවා පොත් වහන්සේ තුල මේ ගාථාවන්ට පසුබිම් වෙච්ච සිදුවීම තියෙනවා. ඒ සිදුවීමත් අදාළේ අපගේ මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අද අපිට ඉගෙන ගන්න තියෙන පින්වතුනි, කග්ගවිසාන සූත්‍රයේ එන 26 වෙනි ගාථා රත්නය. මේ ගාථා රත්නයේට පසුබිම්ුනේ මෙන්න මෙහෙම සිදුවීමක්. පසේ බුද්ධත්වයේ පිණිස සංසාරේ පුරන්න ඕන ගුණදහම් පුරලා දීර්ඝ කාලයක් ගුණපිරු මහා පින්වන්තෙක් පසේ බුදුවරු පහළ වෙන යුගයේ බරණැස උපන්න බරණැස් රජපෞලේ. ප්‍රාදේශීය බරණැස් රාජ්‍යයක මේ කුමාරයා ඉපදිලා සුදුසු කල වයස එනකොට තමන්ගේ පියාගේ ඇවෑමෙන් බරණැස රජ වුණා. ඒ බරණැස රාජ්‍ය බලය ලැබුවට පස්සේ දැන් ඔන්න තරුණ වයසේදීම ඔටුනු පලන්දලා රජකම් කරනවා. එතකොට පින්වතුනි, මේ ඔටුනු පළඳීම කියන්නේ රජවරු ඔටුනු පළඳිනවා කියලා කියන්නේ ඒක විශේෂ චාරිත්‍ර වලින් යුක්ත මංගල්‍යයක්. ඔය ඔටුනු පළඳීමේ මංගල්‍ය චාරිත්‍ර ගැන කියනකොට ඔටුනු පළඳීමේ මංගල්‍ය රජ කෙනෙක් කරන්නේම මේ සරණ බන්ධනයකුත් එක්කමයි කියනවා. මේ කිව්වේ රාජු කියලා කියන්නේ විවාහ වෙලා ඉන්න කෙනෙක්. එතකොට රජුරවන්ට අනිවාර්යෙන් ස්ත්‍රී රත්නයක් අගබිසවක් ඉන්නවා. එතකොට තරුණ වයසේදීම රජ වුණා කියලා කියන්නේ තරුණ වයසේදීම විවාහ වුණා. දැන් අග්‍ර මහේසිකාවක් ඉන්නවා. ඔන්න කල්ගත වෙනකොට අග්‍ර මහේසිකාවට දරුවෝත් ලැබුණා. දැන් මේ රජුට නොයෙක් සිගිති දරුවෝත් ඉන්නවා. ඊට පස්සේ රජුරුවන්ගේ මේ මෑණියන් වහන්සේ මව්බිසෝන් වහන්සේ දැන් ඉතින් වයෝ වෘද්ධ වෙලා
මෑණියොත් ඉන්නවා. ඊළඟට පිය රජුරුවොත් දැන් රාජ්‍ය කෘත්‍ය කරන්නට අමාරුයි. පිය රජුරුවොත් මහලු වෙලා පිය රජුරුවොත් ජීවත් වෙලා ඉන්නවා. ඊළඟට රජුරුවන්ට රජෙක් වුණාම ඥාති සමූහයක්. අගබිසවගේ පැත්තෙන් ඥාති, ඊළඟට රජුරුවන්ගේ මෑණියන්ගේ පැත්තෙමුත් ඥාති, පියාණන්ගේ පැත්තෙමුත් ඥාති, ඊට පස්සේ අගබිසවගේ මෑණියන්ගේ පියාණන්ගේ පැත්තෙමුත් ඥාති. ඥාති පිරිවර වැඩි. ඊට පස්සේ සේවක කාරකාදීන් ඉන්නවා. රජෙක් වුණාම සෑහෙන ඉඩ කඩන් තියෙනවා. දැන් ඔන්න බලන්න මේ රජුරුවන්ට තරුණ වයසේදීම සිද්ධ වෙච්ච දේ මොකද්ද? රජුරුවන්ට ඔන්න අගබිසවගේ ප්‍රශ්න එනවා. ඒ අගබිසවගේ ප්‍රශ්න රජුරුවෝ විසඳමින් ඉද්දි ඕන්න හිත එකලස් වෙන්නත් කලින් අගබිසවගේ ප්‍රශ්නවල බර ඔළුවෙන් අයින් වෙන්නත් කලින් දරුවන්ගේ ප්‍රශ්න එනවා. අනේ දරුවන්ගේ ප්‍රශ්න වලට ඔළුව බර වෙලා තියෙද්දීම ඕන්න මව්බිසවගේ ප්‍රශ්න, ඊළඟට පිය රජාණන්ගේ ප්‍රශ්න, ඊට පස්සේ ඥාතීන්ගේ අවුල්, ඊට පස්සේ මේ රටේ නානා ප්‍රදේශවල එක එක අරුබුද හටගෙන ඒවා, ඊට පස්සේ ඉඩකඩම් වල ප්‍රශ්න, ඊට පස්සේ රජුරුවන්ගේ ධනය භාණ්ඩාගාරවලනේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් භාණ්ඩාගාරවල ඔන්න වංචා සිද්ධ වෙනවා. ඒ වංචා සිද්ධ වුණාම ඒ වංචා එකෙක් වංචා කරනවා, තව එක්කෙනෙක් ඒක බලන් ඉඳලා ඒ වංචාව අල්ල ගන්නවා. දැන් මේ වංචා කරපු පුද්ගලයාට වෙනම කටයුතු කරන්න ඕනේ. වංචාව අල්ලලා දීපු කෙනාට වෙනම සංග්‍රහ කරන්න ඕනේ. තරුණ වයසේදීම මේ රජාට වෙච්ච දෙයක්. එතකොට රජුරු දැන් රාජකෘත්‍යයෙන් මත්වෙච්ච කෙනෙක් නම්, කාමයෙන් මත්වෙච්ච කෙනෙක් නම් මේවා සැපක් කියලා හිතයි. මේ කටයුතු වලට මැදිහත් වුණාම මේ වගකීම් යුතුයකම් එක්ක මේවා ඉතින් කෙරෙන්න එපා කියලා එයා එහෙම ප්‍රමාද වෙනවනේ. නමුත් මේ ඉන්නේ කවුද පින්තුනේ? පසේ බුදු බව පිනිස පින් තියෙන මහ පින්වන්තයෙක් මේ ඉන්නේ. ඔහු සසරේ කරන ලද මහා පිනක් විසින් ඒ පින්වල බලයෙන් දැන් ඔහු තනිවම අවබෝධ කරන්න තරම් සුදුසු ඥාන බලයකින් යුක්තයි. ඒ නිසා ඔහුගේ කල්පනා රටාව හරි වෙනස්. රජුරුව දවසක් සවස් කාලේ රාජමාලිගාවේ මේ කටයුතු ඔක්කොම ඉවරලා සිරිහන් ගැබට ගිහිල්ලා පොඩ්ඩක් විවේකීන් හාන්සි වෙන්න කියලා රජුරුව හිතනකොට රජුරුව බලනවා දැන් රජුරුවන්ට සියලු සැප, රජුරුවන්ගේ යහනාව ඒ කාලේ තිබ්බ වටිනාම මේ ඊට පස්සේ සුව පහසුම දේවල් වලින් හදලා තියෙනවා. රජුරවන්ට තියෙන රාජ මන්දිරේ කාමරේ ඒක ඉතින් සියලු සුව පහසුව ආරක්ෂාව සහිතව හදලා තියෙනවා. රජුරවන්ට මේ හැමතිස්සෙම මේ රජුරවන්ට සිහිල්, ඒ කියන්නේ හිමීට හුලං වදින්න. හරි මේ සුව පහසුවට හුලං වදින්න හැමතිස්සම සේවකයෝ මාරුවෙන් මාරුවට චාමර සරනවා. රජුරුවන්ගේ ආරක්ෂාව ගැන රජුරුවන්ටත් හිතන්න දෙයක් නැහැ. හැමතැනම මුරකාවල් දාලා. රජුරුව කල්පනා කරනවා සිරිහන් ගෙබට වෙලා යහන් ගෙබ නම් හරි සැපයි. කාමරෙත් හරි සැපයි. අඳින්ට ලැබිලා තියෙන සලු පිළි ටිකත් මේ හරි සුව පහසුයි. කන්ට ලැබෙන භෝජන ටිකත් රහයි. ඊට පස්සේ අනිකුත් දේවල් රජුරවන්ට තියෙන පහසුකම් අනිකුත් හැම එකම හොඳයි. නමුත් කෝ හිතේ සැනසෙල්ල. හිතේ හැමතිස්සෙම බරක් නේ. අහවලා වෙනුවෙන් වැඩ කරන්න ඕන. අහවලාගේ වගකීම් ඉෂ්ට කරන්න ඕන. අහවල් දේ හිතන්න ඕන. අහවල් දේ සම්බන්ධයෙන් ඉක්මනට තීරණ ගන්න ඕන. මෙන්න මෙහෙම මහා අරගල ගොඩක මාව හිර වෙලා නොවේ කියලා රජුරුව කල්පනා කළා. රජුරන්ට නිකන් දැනෙනවා මහා යදම් වලින්, මහා දන්වැල් වලින් තමන්ව කිටි කිටි බැඳලා වගේ. ඒ දන්වැල් මොනවාද? අඹුව නම් වූ දන්වැල. අඹුව කෙරෙහි ස්නේහය මේ හිත තදින් වෙලලා. දරුවෝ නම් වූ
දෘඩ බන්ධනය මේ රජුව තදින් වෙලලා. ඊළඟට මව්පියෝ, ඊළඟට දීපල, ධනය, බලය, මේ පරිවාර සම්පත්තිය, මේ හැම දෙයක්ම රජ්ජුරුවන්ව කිටි කිටියේ වෙලපු බවක් දැන් මේ මහා ඥානවන්ත රජ්ජුරුවන්ට දැනෙනවා. එතකොට රජ්ජුරුවෝ මේ ගැන ටිකක් බරට කල්පනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා පින්වතුනි මේ බන්ධන වල ස්වභාවය ගැන. බුදුරජාණන් වහන්සේ ඒක සිද්ධ වුණේ මෙහෙම. භික්ෂුන් වහන්සේලා රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට එදා උදෑසන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ හිරකාරයෝ ටිකක් දරුණු පහ හිරකාරයෝ ටිකක් මේකුංග මේ බන්ධනාගාරයකින් බන්ධනාගාරයකට මාරු කරනවා. එතකොට මේ හිරකාරයන්ව අරන් යන්නේ බොහෝම ආරක්ෂා ඇතුව වීදී මේ අයගේ මේ තද බර දන්වැල් වලින් මේ අයගේ බෙල්ලට එක මේ දන්වැලක එක වටයක් මේ බෙල්ලේ වෙලලා තියෙනවා කියනවා. ඊළඟට මේ බෙල්ලේ වෙලූ දන්වැලෙන්ම හොඳට අත් දෙක තද වෙන්න දන්වැලක් යවලා. ඊළඟට මේ කකුල් දෙකටත් මාංචු දාලා ඒ කකුල් දෙකත් මේ මාංචු වලින් වෙලලා තියෙනවා. දැන් මේ හිරකාරයන්ව දැන් ඔබ දැකලා ඇති මෙහෙම හිරකාරයන්ව අරන් යන හැටි. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ හිතට හිතුවිල්ලක් ආවා. අපේ මේ හොරුණන් මේ අපරාධකාරයෝ නම් දරුණු යවුන්ද කොහෙද? රාජ්‍යරුවන්ගේ මේ බන්ධනාගාරේ බලා ගන්න අය බැඳලා තියෙනවා මේකුන්ව බැඳිලා මේක නම් මහ පුදුම බන්ධනයක් නේ කියලා හිතුණා. ඇයි පින්වතුනි අර තඩි දන්වැල් වලින් තමයි බැඳලා ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා හවස් කාලේ බුදුරජාන් වහන්සේ දහම් කතාවට ධම්සභා මණ්ඩපෙට වැඩිහම ඉතින් භික්ෂුන් වහන්සේලා මේ හිතට ආපු හිතවිල්ල සහ දැකපු දේ කිව්වා. ස්වාමීනි මෙහෙම සිද්ධියක් වුණේ කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි බන්ධනයක් නම් තමයි දන්වැලෙන් කළත්. හැබැයි මේ ආර්ය විනය තුල ඕකට නෙවෙයි මහා බන්ධනය කියන්නේ. හැබැයිම බන්ධනේ මහණෙනි ඕක නෙවෙයි. හැබැයිම බන්ධනේ තමයි බිරිඳ ස්වාමියා කියලා බැඳෙන බැඳීම. දරුවෝ කියලා බැඳෙන බැඳීම. මේ අපේ ඥාතීන් නොවේ කියලා බැඳෙන බැඳීම. මේ අපේ හිත මිත්‍රයෝ නොවේ කියලා ඇති වෙන බැඳීම. මේ ඉඩම අපේ නොවේ කියලා බැඳෙන බැඳීම. ඊළඟට මේ වාහන මෙව අපේනේ. මේ ආභරණ මෙවුවා අම්මගේ පරම්පරාවෙන් එන ආභරණ. මේ වස්තුව තාත්තගේ පරපුරේ වස්තුව මේ. එහෙම ඇති වෙන බන්ධනේ තමයි කිව්වා. දෘඩම බන්ධනේ. ඒක ඒ බන්ධනෙත් එක්ක සංසදද්දී ওই දන් වලින් කරන එක මහ බන්ධනයක් නෙවෙයි කිව්වා. එතකොට ඔය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මේ පසේ බුදුරජාණන් වහන්සේට දැනෙනවා දැන් පසේ බුදු වෙන්න පින් තියෙන කෙනාට. දැනනවා නිකන් දරුණු බන්ධනයකින් තමන් බැඳිලා. එතකොට මේ පසේ බුදු බවට පින් තියෙන ඒ මහා පින්වන්තයා ඒ රජුරු තීරණය කළා. මොකටද මම මේ දන්වැල් වලින් බැඳුනා වගේ ජීවිතයක් ගත කරන්නේ? ඇයි මට වීරිය නැද්ද? මේ රජුරුවන්ට මතක් වෙනවා එතකොට ඇත්ගාලේ රජුරුවන්ගේ ඇත්ගාලේ ඇත්තු බැඳලා ඉන්නවා ඒකුම් බැඳලා ඉන්නේ දන්වැල් වලින්. මහ විශාල දන්වැල් වලින් උන් බැඳලා ඉන්නවා. උන් හීලෑ වෙලා හින්දා දන්වැල් වලින් බැඳලා උන්ට එහෙම වගක් නැහැ. උන් ඔහේ ඉන්නවා. හැබැයි උන්ට හිතුනොත් එහෙම යම් වෙලාවක මෙහෙම ඉඳලා හරියන්නේ මං යන්න ඕන කියලා. උන්ට දන්වැල කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. උන් එහෙට මෙහෙට කකුල් වනනකොට දන්වැල් කඩාගෙන ගලවගෙන යනවා. උන් දන්වැල් සිඳගෙන කැලේට යනවා. ඒ හස්තිරාජය එතකොට බැඳලා තිනකොට නම් හිතෙනවා මහා බන්ධනයකින් මේ බැඳා කියලා. අනේ නෑ හස්තිරාජයාට ඒක මහා බන්ධනයක් නෙවෙයි. ඌට ඊටා පහසුවෙන් ඒක කඩා ගන්න පුළුවන්. රාජ්‍යරෝ කල්පනා කරනවා මාත් ඒ හස්තිරාජෙක් වගේ මේ බන්ධන කඩා දාන්න ඕන. මේව අතහරින්න ඕන කියලා තීරණය කළා පින්වතුනි. සුළුපටු බන්ධනයක් නෙවෙයි මේ කඩන්නේ. ඔබ හිතන්න අපි අපේ ජීවිතවල ගිහි ජීවිතේ ගත කරන ඔබ
කම් සැප කියලා විඳින්නේ කොයිතරම් සුළු සැපයක්ද? දැන් මේ රජෙක් රාජ්‍ය සැපය අතහැරියා. සියලු ධනය අතහැරියා. සියලු දේපල අත්හැරියා. ලස්සන බිසවුන් වහන්සේලා අත්හැරියා. මේ හුරතල් දරු පැටව් අත්හැරියා. තමන්ට තියෙන සලුපිලි ආදී ආභරණ සියල්ල අත්හැරියා. සැරසිලි සියල්ල අත්හැරියා. ඒ ඔක්කොම අත්හැරලා රජ ගෙදරින් නික්මුණා, අබිනිෂ්ක්‍රමණය කළා. ඒ අබිනිෂ්ක්‍රමණය කරපු ඒ උත්තමයා ඉතින් ඒ කාලේ පින්වතුනි පසේ බුදුවරුන්ගේ යුගයේනේ පැවිද්ද තිබිලා තියෙනවා. වනයේට ගිහිලා මහාන වුණා. මහාන වෙලා උන්වහන්සේ මහාන වුණා කියන්නේ පසේ බුදුවරුන්ට අවශ්‍ය විවේකී ලැබුණා. විවේකයෙන් ජීවිතය ගැන කල්පනා කරනකොට අවබෝධ වුණා. මේ යන්තාක් බන්ධ නැද්ද සංසාරයට බැඳලා තියෙන. ඒ සියලු සසරට බැඳ බන්ධන සියල්ලම සිඳ බිඳ දාලා උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ යම් භූමියක පහළ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදු බව සාක්ෂාත් කිරීමත් එක්කම මංජූසක කියන වෘක්ෂයේ ඒක තියෙන හිමාලයේ. හිමාලයේ ගන්ධ මාදන පර්වතයේ අසල නන්ද මූලක පර්වතයේ අසල පසේ බුදුවරු වෙනුවෙන්ම තියෙනවා පින්වතුනේ මැවිච්චි නිර්මාණය වෙච්චි රන් රිදී පලිඟු කියන ඉතා රමණීය ගුහා. මේ ගුහා හරි ලස්සනට පිහිටලා තියෙනවා. ওই ගුහා තියෙන භූමිය සම්පූර්ණයෙන් සුදු වැලි ඇතිරිච්ච භූමියක් කියනවා. ඒකේ රමණීය බව විස්තර කරනකොට කියන්නේ ඒ භූමියේ කවදාවත් කැලි කසල රැඳෙන්නේ නැහැ කියනවා. හැමතිස්සෙම හමන සුළඟි කැලි කසල ඇතනම් ගස්වල කොළ වැටෙනවා නම් ඒව ඈතට අරගෙන යනවා. ඒ වගේ මේ හුළඟ විසින්ම මේ භූමියේ වැලි ටික ගානට සමතලා කරනවා. පසේ බුදුවරුන්ට සෝභාදාමී උපස්ථාන. එතකොට මේ භූමියටයි මේ භූමියේ අර පලිඟ ගුහාව ඉස්සරහට වෙන්න තමයි තියෙන්නේ මංජූසක වෘක්ෂය. මේ වෘක්ෂය සාමාන්‍යයෙන් යොදුන් ගානක් පුරාවට අතුපතර විහිදිච්ච එකක්. මේ වෘක්ෂයේ දියගොඩ දෙකේම පිපෙන මල් හැමදාම පිපෙනවා. හැබැයි පසේ බුදු කෙනෙක් පහළ වෙද්දී විතරක් විශේෂ මලක් පිපෙනවා. ඒ රන්මල. රන්මල පිපෙනකොට අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගන්නවා ඔන්න තවත් පසේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා එකතු වුණා. එතකොට අර අභිනවයෙන් පසේ බුදු බව සාක්ෂාත් කරපු ඒ පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ නවක පසේ බුදුරජාණන් වහන්සේ සුදුසු ආසනයේ වැඩ හිටියට පස්සේ අනිත් පසේ බුදුවරු අහනවා ආයස්මතුනි ඔබ කුමක් කරණකටගෙනද පච්චේක බුද්ධ තනිවම අවබෝධ කරපු කෙනෙක් බවට පත් උනේ. ආන්න එතකොට පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය මේ විදිහටයි විස්තර කළේ. පුත්තංච දාරං පිතරංච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්ධවානි හිත්වාන කාමානි යතෝධිකානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියන මේ ගාථා රත්නය උන්වහන්සේ අවබෝධය ගැන අහුවාම වදාළේ. මොකද්ද ගාථාවේ තේරුම? පුත්තංච දාරං පිතරංච මාතරං අඹ දරුවන් මාපියන් ධනානි ධඤ්ඤානි ච බන්ධවානි දීපල ධනෙ ගැන මේ ඇති වී තියෙන සියලු බන්ධන හිත්වාන කාමානි යතෝදිකානි මේ වගේ නොයේ කාම සම්පත් ගැන ඇති ඇල්ම මං බැහැර කළා. අමා නිවන් සුවයම මං පැතුවා. දැන් මං ඒකෝචරේ හුදකලාව වසනවා. කග්ග විසාන කප්පෝ කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා පසේ බුදුරජාණන් වහන්සේ ගාථාව වදාළා. මේ ගාථාවේ සිංහල අර්ථය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සුත්ත නිපාත පරිවර්තනයේදී කග්ගවිසාන සූත්‍රය පරිවර්තනය කරද්දී සිද්ධ කරලා තියෙන හැටි.
අඹදරු මාපියන් ගැන සිහි නොකරන්නේ දීපල ධනය නෑයන් අත්හැරලන්නේ බැහැර කොට කාමයන් පතාගෙන අමසුව නිවන් හුදෙකලාවෙම දිවිගෙවයි තනි අඟකින් යුතු කඟවේනෙකුසේ කාම සම්පත් ගැන ඇති ඇල්ම බැහැර කරලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කඟවේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ ඉතා සැපසේ වාසය කළා. මොකද කාමී කියලා කියන්නේ පින්වතුනි සැපයකයි ප්‍රමාදී ජනයා මුලාවන දුක් ගොඩක්. ඒ ගැන විස්තරයක් අපට ඊළඟ ගාථාවේ හම්බ වෙනවා. කග්ගවිසාන සූත්‍ර දේශනාවෙම 27 වෙනි ගාථා රත්නේ. ඒ ගාථා රත්නේට පසුබිමක් තියෙනවා. බලන්න මේ ගාථා රත්නේ පසුබිම. පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයෙක් පසේ බුදුවරු ලොව පහළ වෙන සමයේ බරණැස උපන්නා. බරණැස් ප්‍රාදේශීය රාජ්‍යයක ඒ රජ කුලේ රාජපුත්‍රයෙක් විදිහට. දැන් මේ රාජපුත්‍රයාත් පින්වතුනි ඉතින් තරුණ වියට එනකොට පිය රජාණන්ගේ ඇවෑමෙන් ඔහු රජ වුණා. ඒ රාජ්‍ය බලයට පත් වුණාට පස්සේ ඔහු රාජ්‍ය බලයෙන් මත් වුණා. ඒ කිව්වේ අපි දැන් කලින් ඉගෙන ගත්ත පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ රාජ්‍ය බලය ගැන හිතුවනේ යමක් නේ. රජු කාලෙම හිතුවනේ. දැන් මොහුට එහෙම එකක් තිබ්බේ නැහැ. ඔහු හරි ආස එකක් කියනවා නිතර ඇවිදින්න. ඒ කියන්නේ එහෙ මෙහි ලස්සන තැන් බලන්න යන්න. ඒ ලස්සන තැන් බලන්න, ලස්සන දේවල් බලන්න මේ රජුරු හරි ආසයි. ඒ කියන්නේ වැඩිපුර මේ රජුරුව ගත කරලා තියෙන්නේ ඇවිදිමින්. ගමන් බිමන් වලින්. ඒ හින්දා රජුරුවන්ගේ සාමාන්‍ය නම නම් බ්‍රහ්මදත්ත. සාමාන්‍යයෙන් බ්‍රහ්මදත්ත නම වුණාට ඇවිදින්න ආස නිසා නමට තව කෑල්ලක් එකතු වෙලා තියෙනවා. පාදලෝල බ්‍රහ්මදත්ත. පාදලෝල කියලා කිව්වේ ඇවිදින්න සතුටු. ඇවිද කල් ගෙවන බ්‍රහ්මදත්ත රජුරුව. එතකොට මේ ඇවිදීමෙන් කල් ගෙවන බ්‍රහ්මදත්ත රජුරුව සාමාන්‍යයෙන් උදෑසන අවදි වුණාට පස්සේ මොනවා හරි අනුභව කරන්න තියෙන දෙයක් අනුභව කරලා කරනවා කියන්නේ තමන්ගේ විජිතේ තියෙන රමණීය තැන්වල ඇවිදිනවා. ඇවිදලා කරලා හවස් ජාමේ එනවනේ. හවස් ජාමේ ආවට පස්සේ කරනවා කියන්නේ රජුරුව මේ ලස්සන නැටුම් බලන්ට යනවා. හවසට නටනවානේ නර්තන ශාලාවල. රජුරුව යනවා නැටුම් බලන්න. එතකොට මේ රජුරුවන්ගේ ස්වභාවය බලන්න තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔව් රජුරුවන්ට කිසි තෘප්තියක් එන්නේ නැහැ. ඔන්න රජුරුව අහනවා මේ අමාත්‍යරුනි මේ ලස්සන නැටුමක් බලන්ට ආසයි. මේ නටන නැටුම් වල කිසි සුන්දරත්වයක් නැහැ නෝවේ. හොඳ ලස්සනට නැටුමක් තියෙන තැනකට මාව කැඳවගෙන යන්න කිව්වා. එතකොට අමාත්‍යවරු ඉතින් කල්පනා කළා ලස්සනටම නටන්නේ ඉතින් අවුරුදු 16 වගේ නාටිකාංගනාවෝනේ කියලා හිතලා අවුරුදු 16 වගේ නාටිකාංගනාවෝ ලස්සනට නටන තැනකට රජුරුවන්ව එකතු කරන් ගියා. රජුරුව ඉතින් නැටුම් බැලුවා. බලලා ඉවරලාට පස්සේ අමාත්‍යවරු අහනවා රජතුමනි අගේ නේද නැටුම් කියලා. හොඳයි ඉතින් නමුත් මීටත් වඩා තියෙනවා නම් හොඳයි කිව්වා රජුරුව. ඒ කියන්නේ රජුරුව එතනින් තෘප්තිමත් උනේ නැහැ. දැන් අමාත්‍ය මණ්ඩලයට ආසයි රජුරුවන්ව සතුටු කරන්න. දැන් ඇමතිවරු ඉන්නේ රජුගේ හිත දිනා ගන්නනේ. එතකොට එක අමාත්‍යෙක් කිව්ව නෑ රජුරුවන්ගේ හිත අවුරුදු 16 වගේ අයන්ට එහෙම කැමති නෑ වගේ. අපි රජුරුවන්ව මේ අරගෙන යමු විවාහයට සුදුසු වයසේ ඉන්න අවුරුදු 20 25 වගේ අය නටන තැනකට. එතකොට ඕන්න රජුරුවන් එකතු කරයි යනවා ඒ ජාතිය නැටුම් බලන්න. දැන් අවුරුදු 20 25 වගේ තරුණියෝ නටන තැනක. රජුරුව ඒ නැටුම් බලලා සතුටුුනේත් නෑ.
එතකොට අමාත්‍යවරු කල්පනා කළා එහෙනම් අපි රජුරුවන් එකතු කරන් යන් විවාහක කාන්තාව බැඳපු වයසේ කාන්තාව නටන තැනකට. දැන් විවාහක කාන්තාව සාමාන්‍යයෙන් අවුරුදු 30 පැනපු වගේ කාන්තාව නටන තැනකට රජුරුවන් එකතු කරන් ගියා. ඒ නැටුම් බැලුවා. ඒ මහරජාට එහෙම සතුටක් නැහැ. ඔහොම ඉතින් එක එක මේ අය නටන තැන්වලට එකතු කරන් ගිහින් තියෙනවා. නැදිවියේ නලගනෝ නටන තැනකට එක ගියා. ඔය වගේ එක ගිහිල්ලා රජුරුව සතුටු වෙන්නෙම නැහැ. අන්තිමේ අමාත්‍යවරු කල්පනා කරනවා ওই පුරුෂයන්ගේ අදහස් নানা ප්‍රකාරයිනේ. අපේ මහරජුරුව සතුටු වෙන්නේ සමහර විට වයෝ වෘත වයසට ගියපු කාන්තාව නටන නැටුම් වලින්ද දන්නේ නැහැ කියලා ඇමතිවරුන්ට හිතුණා. ඇමතිවරු එකතු කරගෙන ගියා වයසක කාන්තාව නටන තැනකට. එතකොට මේ රජුරුව දැන් නැටුම් බලන්න ආසාවෙ ඉන්නවා. අනේ අපොයි බොහෝම වැහැරුණු ශරීර ඇති මහලු කාන්තාව ටිකක් නැටුව මෙතන ඇවිල්ලා. එතකොට රජුරුවන්ට මහා කලකිරීමක් ඇති වෙලා තියෙනවා. රජුරුවන්ට තමන් ගැනම කලකිරීමක් ඇති වෙලා මේ ශකී මේ එකකින් තෘප්තිමත් වෙන්න බැරිකම නිසා මට මේ ඇස් දෙකින් මේ වයසක ගෑනු නටනව බලන්න සිද්ධ වුණානේ කියලා රජුරුවන්ට කලකිරීම හටගත්තා. බලන්න පින්වතුනි පින්වන්තයන්ගේ ජීවිතවල හැදෙන විදිහනේ. ඒ කියන්නේ රජුරුව නැටුම් බලා ඉන්නකොට අපිට හිතෙනවා මේ රජුරුවන්ගේ ජීවිතේ නැටුම් වලින්ම සතුට වෙන පැත්තට යනවා වගේ කියලා. නෑ මේ සංසාරේ පින් තියෙන කෙනෙක් ගානට කලකිරෙන තැනට ඇදිලා ගියා. එතකොට මේ රජුරුව කල්පනා කරනවා රජුරුව එදා පොඩ්ඩක්වත් සතුටුුන්නේ නෑ. රජුරුවන්ට අප්‍රසන්නයි. රජුරුව රජමාලිගාවට ඇවිල්ලා කල්පනා කළා මගේ අමාත්‍යවරු මේ විදිහේ වැඩක් කළේ ඇයි? රජුරුව කල්පනා කරා මගේමයි වැරද්ද. මමමයි මේ අමාත්‍යවරු ලස්සන අඟනුන් නටන තැන් වලට අරගෙන යනකොට ඒ නැටුම් වලින් සතුටුුනේ නැත්තේ. ඒ නිසා මාව සතුටු කරන අදහස් ඇති අමාත්‍යවරු මාව අන්තිමේ වයසක කාන්තාව නටන තැනකටම ඇදගෙන ගියා. මගේමයි වැරද්ද කියලා රජුරුව හිතනවා. ඒ මගේමයි වැරද්ද කියලා රජුරුව හිතනකොට රජුරුවන්ට කල්පනා වෙනවා මට මෙහෙම එකක් උනේ ඇයි? රජුරුවන්ටම තේරෙනවා ලෝභය නිසා, තණ්හාව නිසා, එකකින් සතුටු වෙන්න බැරි නිසා මට මේක සිද්ධ වුණේ කියලා රජුරුව කල්පනා කළා. අතහැරියා වින්නතුනේ. ඒ කල්පනාව ආව විතරයි රාජ සම්පත්තිය මේ පාවුන. මේ පසේබුදු බවට පින් තියනවා කියලා කියන්නේ ඒක. මේ පසේබුදු වරුන්ගේ ආශිර්වාද කියලා කියන්නේ ඒක. ඒ ජීවිත සකස් වෙන විදිහ හරිම පුදුමාකාරයි. සමහර වෙලාවට අපි සාමාන්‍ය ලෝකේ අපි ජීවත් වෙනකොට අපි පින්වතුනේ මේ හැමදේම දැක අපි ජීවත් වෙනවා. අපිට සමහරට අප්‍රසන්න නැටුම් දකින්න ලැබෙනවා. ඊළඟට අප්‍රසන්න රංගපෑම් දැන් ටෙලි නාට්‍ය වගේ බලනකොට මේ ඇයි මේක බැලුවේ කියලා හිතෙන ඒවා සමහරවිට බලන්න වෙනවා. නමුත් ඒක ඒ වෙලාවේ අප්‍රසන්න වෙනවා මිසක් ඒක හිතේ පිහිටන්නේ නැහැ. ඒකෙන් බලවත් යෝනිසෝ මනසිකාරයක් උපදින්නේ. ඒකෙන් මේ ලෝකයේ කෙරෙහි කලකිරීමක් හටගන්නේ. පසේ බුදු බවට පින් තියෙන උත්තරයට කලකිරීම හටගත්තා. හටගෙන කල්පනා කළා මේ විදිහේ ජීවිතයක් ගත කර ඉඳලා ඔය තෘප්තිමත් නොවීම විසින් මාව තව මොන විපත් වලට ඇදලා දායිද දන්නේ. අවසානයේ මේක කොතනින්ද කෙලවර වෙන්නේ? නිරේන් නොය කෙලවර වෙන්නේ. ආන් හැම දැක්කා. අතහැරියා. රාජ්‍ය සම්පත්තිය අතහැරියා. පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම ටික කාලයයි පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැන් පෙර පරිදිමයි. පසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේ පහළ වීමත් එක්කම මේ පසේ බුදුරජාණන් වහන්සේට උපහාර වගේ මංජූසක රුක්ෂයේ
රන් මල පිපෙනවා. අනිත් පසේ බුදුවරු දැනගන්නවා. ඉතින් මේ පසේ බුදුවරු එකතු වෙලා ඉඳිද්දී අභිනවයෙන් පහළ වෙච්චි මේ නවක පසේ බුදුරජාණන් වහන්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා මැද තමන්ට අවබෝධයට හේතු වෙච්චි පසුබිම මේ විදිහට වදාරනවා. මේ තමයි ඒ ගාථාව. සංගෝයේසෝ පරිත්ත මෙත්ත සෝක්‍යං අපස්සාදෝ දුක්ඛ මෙත්ත භීයෝ ගලෝ ඒසෝ ඉතිඤ්ඤත්වා මුතිමා ඒකෝ චරේ කංග විසාන කම්පෝ. මේ සිංහල තේරුම. බොහෝ දුක් පිරුණ සුළු සැපතක මුලාවන මද සොම්නසකි දුක් කඳුලැලි ගලායන මෙය උගුල කැයි දැනගෙන කාමයෙහි නොමුලාවන හුදෙකලාවෙම දිවි ගෙවයිහි තනි අඟකින් යුතු කඟ වේමි කුසේ. කාමයේ ගැන මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සංඝෝ ඒසෝ පරිත්ත මෙත්ත සෝක්‍යං. මේ කාමයේ කියලා කියන්නේ ගැටයක්, උගුලක්. මේකේ දුක් ගොඩාක් තියෙනවා. කාමයේ කියන එකේ මහා දුක් ගොඩක් තියෙනවා. හැබැයි ඒ දුක් ගොඩ ඔක්කොම අමතක වෙනවා තියෙන සුළු සැපතට. බොහෝ දුක් පිරිච්ච එකක්. හැබැයි කාමය ලබන සුළු සැපත නිසා දුක් ගොඩක් බව අමතක වෙලා යනවා. ඒ නිසා මේ කාමයේ කියන එක ගැන මුනිවරු කියනවා මේක උගුලක්. කාමය කියලා කියන්නේ ගැලවෙන්න නොදී, උගුල කියලා කියන්නේ පින්වතුනි අහු වුණොත් ගැලවිලි බොරු. එහෙමනේ උගුල. එතකොට කාමය කියලා කියන්නේ මේ මිනිස්යාව, මේ සසරේ යන සත්‍යාව අසරණ කරවන උගුල. කාමයේ උගුලක්. ඉබඳු කාමෙහි මුලා නොවෙච්ච කෙනා හුදකලාව වසනවා හරියට කඟ වේනගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වදාළේ. දැන් කාමී උගුලක් කියලා කියන්නේ මේ කාමයේ ගැන වදාරනකොට මේ මුනි දහමේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමයි මුනි දහම. මුනිවරුන් සියලු දෙනාගේ දහම උනේ එය. පසේ බුදුරජාණන් වහන්සේලාත් බලන්න ඒ මුනි දහමට අදාළ දෙයක්මයි කියන්නේ. මේ කාමයේ බොහෝ දුක්, කාමයේ තුල තියෙන බොහෝ දුක මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ තියෙන දුක පළවෙනි එක තමයි කියනවා මේ කාමයේ නිසාම කාමයේ කරණකටගෙනම කාමයේ තුල සැප විඳීම උදෙසාම මේ ඉපදිච්ච අය මොනවා හරි ශිල්පයක් ඉගෙන ගන්න ඕන කියනවා. එක්ක ගණන් හදන්න ඉගෙන ගන්න ඕන. එක්ක අතේ පයේ වැඩක් ඉගෙන ගන්න ඕන. එක්ක මේ ව්‍යාපාර කරන විදිහ ඉගෙන ගන්න ඕන. මොකක් හරි ශිල්පයක් ඉගෙන ගන්නම ඕන කියනවා. ඒ කම්සුව විඳීම පිණිස මේ කාමී ආදී නොයයි. ශිල්පයක් වෙනුවෙන් විශාල කැපකිරීමක්, දුකක්, වෙහෙසක් දරන්න වෙනවා. මේ කාමී ආදී නොයයි. ඔන්න ශිල්ප කරාට පස්සේ දැන් ශිල්ප ඉගෙන ගන්නකොට ගොඩාක් දුක් විඳින්න ඕන. ඔන්න දුක් විඳලා ඔන්න ශිල්ප කෙලවර අපි හිතමු දැන් ශිල්ප ගත්තාම වර්තමාන ක්‍රමයට අනුව ඔන්න විභාග තියෙනවා. විභාග වලට අවුරුද්දක් දෙකක් විතර මහන්සි වෙන්න ඕන විභාග ලියන්න. විභාගෙට තියෙන්නේ පැයක් විතර වගේ. එක පැය දෙකයි. ඒ පැය දෙක වෙනුවෙන් අවුරුදු දෙකක් විතර මහන්සි වෙනවා. ඒ මහන්සිය දැන් බලන්න ඔන්න ළමයි පන්ති වල ගිහිල්ලා මේ ගොඩාක් වෙහෙසින්න පැනේ. ඒ වෙහෙසිලා ඔන්න පැය දෙකකින් වගේ විභාග ලියනවා. ඒ විභාග ලියුවට පස්සේ විභාගයේ ප්‍රතිඵල එනවා.
ප්‍රතිඵලයේදී අපි හිතමු විභාගේ පාස් නම් අර විඳපු දුක් ටික කොහොම මතකයි. හරි සන්තෝෂේ. ඊට පස්සේ විභාගේ ෆේල් නම් එතන තව ඊට වඩා දුකක්. ඊළඟට ඔන්න විභාග කරලා හොඳ රස්සා හම්බුණා කියමු. මේ සමාජයේ යම්කිසි උසස් රස්සාවක් හම්බ වුණා. රස්සාව හම්බුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. රැකියාව කරන තැනට දැන් රැකියාව කරන්න වෙනවා Tamanට ආදායම් උපයන්න. ඒ ආදායම් උපයන එකේදී මෙහෙම බෑ කියනවා. අද සීතලයි කියලා බෑ කියනවා. අද රස්නේ වැඩි කියලා බෑ කියනවා. මැසි මදුරුවෝ කියලා බෑ කියනවා. අනේ බඩගිනි පිපාසයි කියලා බෑ කියනවා. බඩගින්නේම පිපාසයේම සීතල රස්න අතරේම රස්සාව කරන්න ඕන කියනවා. කාමයේ විඳින්න නම්. එතකොට බලන්න දැන් ඔය රැකී ආරක්ෂා කිව්වම පින්වතුනි විවිධයිනේ. දැන් සමහර වෙලාවට ඔය විශාල බිල්ඩින් එහෙම හදන ඒ වගේ වුණ කොන්ත්‍රාත් එහෙමත් බාරගෙන ඒ බිල්ඩින් හදන මිනිස්සු ඉන්නවා. මම මේ කියන්නේ මේ තේරුම් ගැනීම පිණිස. එතකොට එහෙම තැනක කිසිම මහා සූපාසුවක් නෑ. සමහර ලාවට ඔන්න ලෑලි කැලක් දාලා ඒක උඩ මේ කාඩ්බෝඩ් ටිකක් එලලා ඒකේ තමයි යාන්ත විවේකයක් ගන්න නිදාගන්නේ. එතකොට වැඩපොළට ගියාට පස්සේ ඒ මිනිස්සු වැඩිපුර ඉන්නේ එතන. මාසෙකට දවස් 2ක් විතර නිවාඩු තියෙනවා. ගිහිල්ලා අර කාඩ්බෝඩ් කෑලි වල නිදාගෙන සමහරට සිමෙන්ති කුඩු තලේ අනිකුත් මේවා තලේ උහි නිදා ගන්නවා. ඔය හම්බෙන එකක් ඉතින් කනවා. කාලා උහි ඉන්නවා වැඩපොළ ටික ඔක්කොම කරගෙන. ඊට පස්සේ පඩියත් අරගෙන මුදලත් අරගෙන ගෙදර යනවා. සමහරට ගේ හදලා තියනවා ලොකුවට. ගෙදර තියනවා ලොකු ටීවී එකක්. ගෙදර තියනවා හොඳ පුටු සෙටියක්. ඊළඟට ගෙදර තියනවා හොඳ සනීප මෙට්ට දාපු ඇඳ. ගෙදර යනවා දවසකට දෙකකට. මේ ගෙදර ගිහිල්ලා දවස් දෙක ඉන්නකොට මේ දවසේ දෙකේ සැපේ වෙනුවෙන් මං මාසේ සෑහෙන කාලයක් විඳෙව්ව නේද කියන එක. ඒක අමතකයි. අර ගෙදර විඳින සැපේ විඳින්න පුළුවන් කමක් නැහැ. අර කැපකිරීම කලේ නැත්තම්. ඒ කැපකිරීම කරන්න යනකොට සමහර විට වැඩපලේ මදුරුවෝ කියලා කතාවක් නැහැ. මදුරුවෝ කකා කරන්න වෙනවා. මේ සීතල දවස් වහින දවස්වල හරි සීතලයි කියලා එහෙම කතාවක් නැහැ. පායන කාලේ මේ කාස්ටිකේ හරි අමාරුයි කියලා දැන් පාරවල් වල වැඩ කරන අය බලන්න. පාරවල් වල වැඩ කරන අය ගත්තොත් එහෙම මේ මහා කාස්ටිකේ වැඩ කරන්න එපා. ආන්නේ විදිහ. එතකොට මේකට තමයි කියන්නේ කාමයන්ගේ තියෙන ආදීනවය. නමුත් පින්වතුනි පුදුම සහගත දේ කියන්නේ මේ සාමාන්‍ය ජනයාට කාමයේ තුල තියෙන ආස්වාදේ පේනවා මිසක් මේ ආදීනවය කියන එක පේන්නේ නැහැ. ආදීනවය පේන්නේ ආදීනවය දකින්නේ මුනිවරු ලෝකේ. එසා කාමයේ ගැන මුනිවරු පැවසුවේ කුමක්ද? මේ උගුලකි. මේ කාමයට අහුවීම. ඉතින් මේ කාමයේ ගැන කතා කරනකොට ඔය ආදීනව පුවාකිතුන හසපෙන්නනවා. ඉතින් රැකී ආරක්ෂා කරාට පස්සේ ධනෙ හම්බ වෙනවා. ගොවිතැන්පත් කරාට පස්සේ ධනෙ හම්බ වෙනවා. ඒ කියන්නේ භාගතුන් හස දේශනා කරනවා මෙහෙම. දැන් ගොවිතැන් ආදී කරන්න මිනිස්සෙක් මාස ගාණක් මහන්සි වෙනවා. මහන්සි වෙලා හෙම්බත් වෙලා ඔන්න ගොවිතැන කරනවා. ගොවිතැන කරලා එයා අස්වැනු බලාගෙන ඉන්නවා. අස්වැනු බලාගෙන ඉඳි ඕන්න එක්ක ගම් වතුරක් එනවා. ගම් වතුරක් ඇවිල්ලා ඔක්කොම වහගෙන යනවා. එක්ක ඔන්න තද පෑවිල්ලක් එනවා. වතුර නැතුව යනවා. ඔක්කොම තමන්ගේ වගා මැරෙනවා. ඒ දුක උහුලන්න වෙනවා කියනවා. අපි හිතමු අස්වැනු සරු වුණා. කරපු බිස්නස් ඔක්කොම හරි ගියා කියලා ඔන්න සල්ලි හම්බුණා. සල්ලි ලැබුණට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. කාමයේ ආදීනව. ලැබිච්ච සල්ලි රැක ගන්න ඕන. ලැබිච්ච ධනයට හොරහතුරු වංචාකාරයෝ හැදෙනවා. හොරහතුරුන්ගෙන් වංචාකාරයන්ගෙන් ධනෙ රැක ගන්න ඕන. තව අරගලයක්. ධනෙ රැක ගන්න ගියාම එනවා කියනවා ඊළඟ ප්‍රශ්නේ. ධනෙ රැක ගන්න ගියාම ආයුධ ගන්න වෙනවා කියනවා. ඊළඟට මේ ගහමරා ගන්න වෙනවා කියනවා. යුද්ධ බවටම දැන් සාමාන්‍ය මිනිසෙක් ධනෙ රැක ගන්න ගියාම ඔන්න ගහමරා ගැනීමකින් ඒක ඉවරයි. රජවරු ධනෙ රැක ගන්න ගියාම කොතනින්ද කෙලවර වෙන්නේ? බිහිසුණු යුද්ධ.
ලක්ෂ ගණන් මැරෙන දැන් අතීතයේ යුද්ධ කරන තියෙනවා ඉතිහාසයේ මේ රජවරුන්ගේ යුද්ධ නිසා පුදුම මිනිස්සු තුගෙන් මැරෙනවනේ. මේ කුමක්ද? කාමයේ ආදීනවයයි මේ. එතකොට බලන්න පින්වතුනි කාමයේ ගැන මුනිවරු පැවසී කුමක්ද? කාමයේ යනු මද සොම්නසක් ඇති දෙයකි. දුක් ගොඩකි. දුක් ගොඩාක් විඳවනවා. මේ උගුලකයි දැනගෙන කාමයේ ගැන මුනිවරු දැනගත්තේ මේක උගුලක්. මේ මිනිස්යාව හිර කරවන උගුලක්. ප්‍රමාදයට පත් කරන උගුලක්, විපතේ හෙළන උගුලක්. ඒකවි පින්වතුනි කාම සම්පatti කියලා ගත්තොත් මනුස්ස ලෝකයට අපි එනකොට මේ මනුස්ස ලෝකේ මෑණියන්ගේ කුසින් අපි මේ මනුස්ස ලෝකෙට බිහි වෙනවා. ඒ බිහි වෙද්දී අපි බිහි වෙන වෙලාවේ ඇඟේ නූල් පොටක්වත් නැතුව අපි මෙහෙට එන්නේ. අපිට කියලා සජීවී දෙයක් හෝ අජීවී දෙයක් හෝ අපේ කියලා නැහැ. හැබැයි මෙහෙට ආවට පස්සේ අපි අපේ කියලා බන්ධන හදා ගන්නවා. ඔන්න පුංචි කාලේ චූටි ළමයින්ට අම්මලා තාත්තලා සෙල්ලම් බඩු අරන් දෙනවා. සෙල්ලම් බඩු අරන් දීපු ගමන් පොඩි එකා ඒ සෙල්ලම් බඩු වැළඳ ගන්නවා. මේක මගේ සෙල්ලම් බඩුව. අන්න එතනින් තමයි පටන් ගන්න. පුංචි කාලේ සෙල්ලම් බඩු අරන් දුන්නාම පටන් ගන්නවා මේක මගේ සෙල්ලම් බඩුව. මේ යාළුවෝ මගේ කියලා පටන් ගන්න. ඒක ඒ විදිහට ඇති කරගන්න බන්ධනේ ටික 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 ඉස්සරහට යනකොට තද බන්ධන බවට පත් වෙනවා. ඒ බන්ධන බවට පත් වුණාට පස්සේ අමතක වෙනවා කියනවා තමන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත. ඒකයි මේක කියන්නේ මේ කාමය කියලා කියන්නේ මුලාවට පත් කරන උගුලක් කියලා. මේ උගුලේ ස්වභාවය තේරුම් ගන්නට භාග්‍යතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා. හිමාලයේ එක්තරා මේ කවුඩෙක් හිටියා. මේ කවුඩා මේ කපුටා ඔන්න දවසක් උදෑසනින් ඌ ඉගිල්ලිලා යනවා ගොදුරු හොයාගෙන. මූ ගොදුරු හොයාගෙන ඉගිල්ලිලා යනකොට මූට පේනවා ගංගානම් ගඟේ මේ හරියට මහා ලොකු ගල් පර්වතයක් වගේ විශාල භූමි භාගයක් වගේ එකක් මේ ගංගානම් ගඟේ පාවීගෙන යනවා පහළට. එතකොට කපුට විපරම් කළා. දැන් කපුටට උඩින්නේ පේන්නේ. හරියට අපි අර දැකලා තියෙනවනේ මේ මොනවද ඩ්‍රෝන යානාවල දර්ශන මේ වගේනේ කපුටට පේන්නේ. කපුට බැලුවා මේ ලොකු ප්‍රදේශයක් ලොකු රවුමක් තියෙනවා. මොකක්ද මේ කියලා කපුට වැහුවා. වහලා බලනකොට පින්වතුනි මේ මොකද්ද මේ හිමාලයේ ඉහළට අකල් වැස්සක් වැහැලා ওই අකල් වැස්සට ඇත්තුන්ට උණ හැදිලා ඒ ඇත්තු ලෙඩ වෙලා මැරිලා. මේ ඇතෙක්ගේ මලකුණක් මේ යන්නේ. කපුටා මේ මලකුණේ වැහුවා. කපුටාගේ ශරීරයත් එක්ක ගත්තාම මලකුණ කියලා කියන්නේ මහ විශාල එකක්. කපුටා ඉතින් මේ මලකුණේ වහලා කොටලා බලනවා. මොකක්ද මේ කියලා. කොටලා බලපුවම මේකේ තියෙනවා මස්. ඒතර කපුට බඩ පිරෙන්න මස් කෑවා කියනවා. ඊළඟට කපුටා මේ මස් කාලේ විතර දැන් මස් කෑවට පස්සේ තිබහයි කපුටට. කපුට වටේට හොඳට ඔළුව උස්සලා බලනවා. පේන දිග් භාගයේ සතර දිග් භාගෙම හොඳට වතුරයි ගංගානම් ගඟ මැදනේ. කපුට හිතේ හැටියට වතුර බිව්වා. කපුටට බඩගින්න ආවා බඩගින්නත් නිවුණා. පිපාසය ආවා පිපාසෙත් නිවුණා. ඊළඟට වෙන කාගෙන්වත් අනතුරක් නැතුව සැනසille ඉන්න තැනක්. කපුටෙක්ට ඇතෙකුගේ මලකුණක් කියලා කියන්නේ ඒ ශරීර ප්‍රමාණයත් එක්ක ගත්තාම කපුටට සෑහෙන ලොකු වාසස්ථානයක්. කපුට කල්පනා කළා දැන් මට කන්ට තිබේ. සැනසille බීමට තිබේ. මට නිරුපද්‍රිතව වාසය කරන්නට භූමි භාගයක්ද තිබේ. මට කන්ටක් තිබේ නම් මට බොන්ටක් තිබේ නම් සැනසille ඉන්නටත් තිබේ නම් ආයේ මොකටද මේ තවත් අත්තටු ගගහ වහන්සි වෙන්නේ මම මේක ඉන්නවා කියලා කපුට හිටියා කියනවා. එතකොට මේ මලකුණ ගැන තියෙන ඇත්ත කතාව කපුටට පේන්නේ. ඇත්ත කතාව මොකන්ද? ගංගානම් නදිය කියලා කියන්නේ එක මොහොතක්වත් නැවතිච්ච නැති එකක්.
මේක හැමතිස්සෙම ගලනවා ඊටාම රුදුරු විපත් ඇති මහා සාගරයට. මේ ගංගානංගගේ යොමු වෙලා තියෙන්නේ මහා සාගරයට. එතකොට සාගරයට ගලන එකක ඉන්නේ කියලා මේකට අමතකයි. ඊළඟට කපුට හිතන් ඉන්නවා මේ උඩින් තමන් කන්නේ මේ හැමදාම මේ මස නැවුම්ව තියෙයි කියලා. නෑ මේ මලකුණ ගත වෙන හැම මොහොතකම කුණු වීම පැත්තට යනවා. මේ කපුටට මේක තේරෙන්නේ නෑ. ඊළඟට කපුට හිතන් ඉන්නවා මෙව මටයි අයිති. මේව මගේ කියලා. අනේ නෑ මේ යටින් මේ මලකුණ හිතේ හැටියට මාළු කනවා. කපුටට මේකත් අමතකයි. මේ ඔක්කොම අමතක කරගෙන කපුටා මේවා මගේ මටයි අයිති කියලා හිටියා. ඉඳලා ඔන්න දවසක් දැන් කපුටා මෙහෙම වාසය කරලා හැමදාම මස් කනවනේ. බඩගින්නක් ආවා මස් කන්න කියලා කෙටුවා. එක තැනකට කෙටුවා මස් නැහැ. තව තැනක් බැලුවා මස් නැහැ. ඒ හැම තැනකම දැන් නිකන් අර හම් පොත්ත විතරයි තියෙන්නේ. අලියෙක්ගේ හම කියලා කියන්නේ ටිකක් ඝනකම් හමක් නේ. මේ හම් පොත්ත විතරක් තියෙනවා කිසි මසක් නැහැ. දැන් කීපයකටම කොටලා බැලුවා. දැන් මේකේ මස් නැහැ. කපුටට තේරුණා දැන් නම් මම මේක ඉඳලා වැඩක් නැහැ. එතකොට කපුටා අහසට ඉගිල්ලුණා කියනවා. ඉහළ අහසට බේරිලා යන්න තැනක් බලාගෙන. ඒ කියන්නේ ගිහින් කොහේ හරි වහන්න. හැබැයි වින්දුතුනි එතකොට කපුට අප්‍රමාදයි. මොකද මේ වෙද්දී කපුට හිටියේ ගංගානන් නදිය නෙවෙයි මහා සාගරේ. මහා සාගරේ ඉහළට ඉගිලලා කපුට බලනකොට කපුටට අත්තට සලාගෙන පහසුවෙන් යන්න පුරුවන් තැනකට වෙන්න ගොඩබිමක් නෑ. වටේටම සාගර ජලය. දැන් කපුටට කලින් වතුර බීලා හරි බඩ පුරව ගන්න තිබුණා. දැන් කපුටට බොන්න තියෙන්නේ ලුණු වතුර. කපුට අසරණයි. එතකොට කපුටා උඩ අහසේ ඉඳලා හිත හදාගත්ත කියනවා. කමක් නැහැ. මං දැන් හිටපු තැන ඉන්නව මැරෙනකන් කියලා කපුටා එනවා. අනේ එද්දි පිංගුතුනේ මහා සාගරේ රළගෙඩි වලින් අර මලකුණ තිබ්බ තැනකින් ඈතට අරන් ගිහිල්ලා. ඒකත් නැහැ. අන්තිමේ ඒ කපුටා මහා සාගරේම ගොදුරක් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි මේ කාමයන්ට වසඟ වෙච්ච ජීවිතේ මේ වගේ අපිට හම්බ වෙනවා පොඩි පොඩි දේවල් ටික. අපිට හම්බ වෙනවා ඔන්න අපේම කියලා ඉඩම් කෑල්ලක්. අමාරුවෙන් සමහර විට නඩු කතා කර කර තියාගෙන ඉඩම් කෑල්ලක් අපිට තියෙනවා. ඊළඟට ඔන්න අමාරුවෙන් හදාගත්ත ගේ පොඩ්ඩක්, වාහනයක්. ඊට පස්සේ අපිට කියලා ඔන්න අමුවක්, සැමියෙක්, දරුවෝ ටිකක්, ඥාති සමූහයක් අපිට එකතු වෙනවා. මේ එකතු වෙන දේ තුල ඊළඟට අපිටම කියලා පිළිගැනීමක් තියෙන රස්සාවක්. දැන් රස්සාවල් වල වාසය කරන්න ගියාම ඒ රස්සාවේ ඉහළට පෝස්ට් ලැබෙන්න එයාට ඔක්කොම අමතක වෙනවනේ. ඉතින් ඒ වගේ මේ තමන්ට ලැබෙන රස්සාව මේ වගේ චුට්ටක් ඊටාම පොඩි දෙයක්. ඒකේ ආ ඔක්කොම මමය මගේ කියලා හිතන් ඉන්නවා. හැබැයි මේ මම මගේ කියලා හිතාගත්ත එකක්වත් තමුන්ට අයිති නැති බව ඔහුට තේරෙන්නේ නැහැ. හරියට අර කපුටට තේරුන්නේ වගේ. ඊළඟට නිමේෂයක්වත් නොනැවති මේ ජීවිතය මරණය නම් වූ රුදුරු දේ කරා ඇදෙනවා කියන එක තේරෙන්නේ කපුටට තේරුන්නේ වගේ. අවසානයේ කපුටා වගේම අසරණ වෙනවා කියනවා මරු අභියස. මේ උගුලේ තියෙන භයානකකම එතන. මේ උගුලේ තියෙන භයානකකම අන්න එතන තියෙන්නේ. කාමයේ කියන උගුලේ තියෙන භයානකම තැන. මොකද්ද භයානකම තැන කියන්නේ පින්වතුනි? මේක ඔබ සමහර විට දැකලා ඇති. මේක රිලවුන් අල්ලන්ට රිලා වැද්දෝ පාවිච්චි කරනවා. රිලා වැද්දෝ කරන්නේ රිලවුන් අල්ලන්ට මේ කුරුම්බ ගෙඩියක් වගේ එකක් අරගෙන මේ කුරුම්බ ගෙඩිය චූටි හිලක් හරනවා. රිලවට අත දෙමිය හැකි. ඒ රිලවට මේකට අත දාන්න පුළුවන්. අත දාලා ඉව කරලා බලපුවම මේ රිලවට ඇතුලේ දැනෙනවා කුරුම්බ ලොඳවල සුවඳ. ඊට පස්සේ රිලව කරන්නේ තමන්ගේ අත මේක අස්සට අමාරුවෙන් රිංගව ගන්නවා. එතකොට මේ කුරුම්බ ගෙඩිය මේ වැද්දෝ මතක තියා ගන්නවා. මේ කුරුම්බ ගෙඩිය හොඳට ගහක හිර කරනවා. මේ රිලවෙක් වගේ සතෙකුට ගලව ගන්න බැරි වෙන හිර කරනවා.
එතකොට රිලව මේකට අත දාලා අර කුරුම්බා ලොඳේට ආසාවේ ලොඳේ මෙහිම හූරලා ලොඳ මිටක් හදා ගන්නවා. දැන් මූ බොහොම අමාරුවෙන් තමයි මේ අත දාගත්තේ මේක ඇතුළට. මිටක් හදාගත්තට පස්සේ මූට බෑ මේක එළියට ගන්න. මූ අත දැම්මනේ. දාපු අත දැන් රිලව එළියට ගන්න මහන්සි වෙනවා. අදිනවා අත එන්නේ. එතකොට රිලව මොර දෙන්න පටන් ගන්නවා. හැබැයි ඇත්තටම රිලවට කරන්න තියෙන්නේ එකම එක දෙයක්. පොඩි දෙයක් කරා නම් රිලව බේරෙනවා. ඒ තමයි අර ලොඳ ටික අතහැරීම. ලොඳ ටික අතහැරියා නම් රිලවට පහසුවෙන් අත ඇදලා ගන්න පුළුවන්. ලොඳ ටිකට තියෙන ආසාව නිසා රිලව අහු වෙනවා. රිලව කෑ ගහන සද්දෙට වැද්ද වෙනවා මුගුරක් අරගෙන ඇවිල්ලා ගහනවා එතනම ඉවරයි. මිනිස්යාත් ආන්ගේ වගේ අර කපුටා වගේ අසරණ වෙනවා කියනවා මරු අභියස. මගේ ඉඩ මගේ ධනය මගේ වාහන මගේ දරුවෝ අපේ ඉඩම් ඔප්පු කොහොමද මේව දාලා යන්නේ කියලා අසරණ වෙලා මරණයටපත් වෙලා අපාය උරුම කරගන්නවා. ඒ නිසා මේ අසරණ භාවය ලැබෙන්නේ කාමයේ කියන ආසරණ භාවයටපත් වෙන්නේ කාමයේ කියන උගුලට අහු වුණොත්. ඒ නිසා පසේ බුදුවරු මේ කාම උගුල මනාව දැනගෙන නිදහස් වුණා. පින්වතුනි මේ මුනිවරුන්ගේ දහමින් බලන්න අපේ ජීවිතේට කොච්චර අර්ථයක් එකතු කරගන්න පුළුවන්ද? අද අපි පසේ බුදුරජාණන් වහන්සේලා වදාළ උතුම් ගාථා දෙකක් ඉගෙන ගත්තා. ඒ දෙකේම තිබුණේ කාමයෙන් ගැන. ඒ කාමයෙන් නිදහස් වෙලාමයි පසේ බුදුවරු සැනසෙල්ලටපත් උනේ. සැනසෙල්ලේ වැඩ ඉඳලා උන්වහන්සේලා පිරිනොම් පවතාලා. ඒ පිරිනිවන් වැඩි පසේ බුදුවරුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. අද පසේ බුදු පෙළහර මේ ධර්ම දේශනාවෙන් ජනිත සියලු පින් සග්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැමදිනාටත් අනුමෝදන්ව ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසීවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මේයන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාගේ නමින් මේගේ ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝක වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන පින්වත් පී.ඒ. ගාත් මහතාටත් ඩොමිනික් ප්‍රනාන්දු පුතණුවන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් තෙරුවනේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබී සියලු යහපත සැලසේවා. නිරතුරුව ජීවිතයට උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සීල පුණ්‍ය ධර්මයෝ තෙල්මා ප්‍රනාන්දු සහ ප්‍රදීපා ප්‍රනාන්දු යන සොහොයුරියන්ටත් ඒ පවුල්වල සියලු දෙනාටත් අනුමෝදන්ව ඒ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ප්‍රදීපා ප්‍රනාන්දු සහෝදරිය මේ පින් අනුමෝදන් වෙලා ඒ සහෝදරියට පින්වල ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ඒ ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් සිල්වියා මෑණියන්ටත් පී.ඒ. ගාත් මහතාට සහ ඩොමිනික් ප්‍රනාන්දු මහත්මයාට පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන් සියලු යහපත සැලසේවා. ගෞතම සසුනේ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ හැමට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.